right. අපි දන්නවා මේ වන විට ලංකාවේ ස්වභාවික සම්පත් විශේෂයෙන්ම ස්වභාවික සම්පත් කියලා ගත්තාම ලොකු පරාසයක ස්වභාවික සම්පත් අද වන විට මහා පරිමාණින්ම සමාගම් සතු කරන යාන්ත්‍රණයකට වර්තමාන රජය විසින් යොමු වෙලා තියෙනවා. එක පැත්තකින් අපි මේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී වනාන්තර පරිසර පද්ධති ගැන මේ වන විට ලොකු කතිකාවතක් හැදිලා තියෙනවා. නමුත් වනාන්තර පරිසර පද්ධති පමණක් නොවේ. වෙරළබඩ කලාපයේ තියෙන ඛනිජ වැලි සම්පත්, ඒ වගේම රට අභ්‍යන්තරයේ තියෙන ඛනිජ සම්පත්, මේ සියල්ලම ඒ විතරක් නෙමෙයි. අපි දන්නවා ස්වභාවික සම්පත් වලට අමතරව අපේ රටේ තියෙන භෞතික සම්පත්, පොදු දේපල පවා අද වන විට මහා පරිමාණයෙන්ම සමාගම් සතු කරන යාන්ත්‍රණයකට වර්තමාන ආණ්ඩුව පිවිසිලා තියෙනවා. ඒ මත තමයි ඔවුන්ගේ සම්පූර්ණ ආර්ථික සංවර්ධන උපාය මාර්ග සකස් කරන තත්ත්වයක් දකින්න ලැබෙන්නේ. අපි දන්නවා ඊටාම කෙටි කාලයක් තුළ බලයටපත් වෙන ආණ්ඩුවකට ඒ රටේ ස්වභාවික සම්පත් මේ විදිහට ස්වභාවික සම්පත් හෝ පොදු දේපල හෝ මේ ආකාරයෙන් හානිකර විදිහට අවභාවිතා කරන්න. එහෙම නැත්නම් ජනතාවගේ ලබා දුන්නු මූලික වරමින් පරිබාහිරට ගිහිල්ලා ඒ සම්පත් අවභාවිතා කරන්න කිසිදු හැකියාවක් නැහැ. අපි දන්නවා මේ වර්තමාන රාජ්‍ය එහෙම නැත්නම් වර්තමාන ආණ්ඩුව බලයටපත් වෙනකොට ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය තමයි ගෝඨාභය රටනංවන සෞභාග්‍ය දැක්ම කියන ප්‍රතිපත්ති ප්‍රකාශනය. එතකොට මෙන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග තමයි ජනතාව සම්මුතිගත වුනේ. අපි දන්නවා ජනතාව මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන්ගේ බොහෝ කරුණු අඩංගු වෙනවා. එතෙන්දී විශේෂයෙන්ම මේ භූමිය කියන එක පිළිබඳව විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම ලංකාවේ ඉදිරි කාලවකවානුව තුළ ඉදිරි අවුරුදු 5ක කාලය තුළ කොයි විදිහටද මේ රට ගෙනියන්නේ කියන පුළුල් දැක්මක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අඩංගු වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි විශ්ලේෂණය කරලා බලනකොට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන ඉතාම සාධනීය කරුණු. විශේෂයෙන්ම අපි දන්නවා භූමියට තියෙන අයිතිය ගැන සාකච්ඡා කරනකොට මේ භූමිය සියලුම ජීවීන්ට අයිති. මිනිසා ඇතුළු සියලුම ජීවීන්ට අයිති කියන සංකල්පය ඒ ආකාරයෙන්ම පිළි අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිළි අරගෙන තියෙනවා රජයකට එහෙම නැත්නම් බලයකටපත් වෙන ආණ්ඩුවකට මේක වැරදි විදිහට අවභාවිතා කරන්න බෑ. විශේෂයෙන්ම මිහිඳු මාහිමියන්ගේ ප්‍රකාශය අපි දන්නවා මිහිඳු මාහිමියන්ගේ ප්‍රකාශය ජාත්‍යන්තර යුක්ති අධිකරණයේදී පාවිච්චි කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ අපි කියන මහජන බාහිර සංකල්පය කියන සංකල්පය භූමියට තියෙන අයිතිය පොදු ජනතාව සතුයි. ඒ භූමිය తాවකාලික බාහිරකරුවා විතරයි. එහෙම නැත්නම් මහජන බාහිර සංකල්පයේ තුල පැහැදිලිවම සඳහන් වෙන්නේ ආණ්ඩුවකට එහෙම නැත්නම් බලයටපත් වෙන රජයකට කිසිදු ආකාරයකින් මේ අපිට අයිති භූමිය පොදු ජනතාවට අයිති භූමිය බාහිරකරුවා විදියට කටයුතු කරනවා හැරෙන්න ඌට අයිතිකරුවා විදියට කටයුතු කරන්න බෑ කියන සංකල්පය. එහෙම නැත්නම් මහජන බාහිර සංකල්පය කියන එක පැහැදිලිවම මේ ගෝඨාභය රටනංවන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිවම පිළි අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මේ කරුණු ඇතුළත් කරලා තියෙනවා. එතකොට මේ ආකාරයෙන් අපි දන්නවා ජාත්‍යන්තර අධිකරණවලදී ජාත්‍යන්තර යුක්ති අධිකරණයේදී එක පැත්තකින් මේවා පිළිබඳව අවධානයට ලක් කළා දැන්ට වසර ගණනාවක් වෙලී ඉඳලා ඊට අමතරව අපේ රටේ නීති පද්ධතියට විශේෂයෙන්ම අධිකරණයේ නඩු තීන්දුව හරහා එක ප්‍රධානම නඩු තීන්දුව තමයි එප්පාවල පොස්පේට් නිදියට අදාළ නඩු තීන්දුවේදී පවා මේ මහජන බාහිර සංකල්පය පිළි අරගෙන තියෙනවා. එතකොට මාහිමියන්ගේ ප්‍රකාශයත් එක්කම මේ තියෙන සංකල්ප. එතකොට මේ සංකල්පත් එක්ක ගොඩනැගිලා අද වන විට මේක අපේ රටේ නීති පද්ධතියටත් එකතු වෙලා. අපේ රටේ නීති පද්ධතිය විතරක් නෙමෙයි අද වන විට විශේෂයෙන්ම බලයටපත් වෙන ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල මේවා සඳහන් කළා. ඒවා ප්‍රතිපත්ති ප්‍රකාශනවලත් ජනතාව සමග සම්මුතිගත වීමේදී පවා භාවිතා කළා. එතකොට මේ ආකාරයෙන් පුළුල් පරාසයක භාවිතාවක් රට තුළ පවතිද්දී අද වන විට ඇති වෙලා තියෙන තත්ත්වය තමයි මේ ස්වභාවික සම්පත් ඇතුළු අපේ රටේට පොදු දේපල ස්වභාවික සම්පත් ඒ වගේම ඛනිජ සම්පත් මේ සියල්ලම අද වන විට මහා පරිමාණයෙන්ම සමාගම් සතු කරන යාන්ත්‍රණයක තමයි වර්තමාන ආණ්ඩුව පිවිසිලා තියෙන්නේ. පෙරදී සඳහන් කළා වගේ මේ මත තමයි උන්ගේ ආර්ථික සංවර්ධන උපාය මාර්ග ගොඩනගන්න උත්සාහ දරන්නේ. ඉතින් මේක එක පැත්තකින් අපේ රටේ තියෙන නෛතික පද්ධතියට නීති පද්ධතියට සම්පූර්ණයෙන්ම පටහැනි. ඒ විතරක් නෙමේ වර්තමාන රජයේ බලයටපත් වෙනකොට ජනතාව සමග සම්මුතිගත වෙච්ච සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් තමයි මේ ක්‍රියාවලිය නිරත වෙන්නේ. අපි මේ ක්‍රියාවලිය කොයි ආකාරයටද කියලා ඊළඟට පැහැදිලි කර ගැනීම අවශ්‍යයි. විශේෂයෙන්ම අපි දන්නවා මේ වන විට ලංකාවේ වනාන්තර පරිසර පද්ධති මහා පරිමාණයෙන්ම සමාගම් වලට ලබා දීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා රටේ පවතින පාරිසරික ආනපනත් ඒ වගේම ඉඩම් ආනපනත් සංශෝධනය කරමින් ඒ වගේම විශේෂයෙන්ම ඉඩම්
ප්‍රතිපත්ති පවා සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් තමයි මේ ක්‍රියාවලිය නිරත වෙන්නේ. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම විධායකයේ ඍජු මැදිහත් වීම මත පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච අනපනත්වල තියෙන නීතිමය ප්‍රතිපාදන පවා උල්ලංඝනය කරමින් මේ ක්‍රියාවලිය වලට නිරත වෙන්න අවශ්‍ය කරන බලපෑම විධායක විසින් රාජ්‍ය නිලධාරීන්ට සිදු කරමින් තමයි මේ අවභාවිතා කරන ඉඩම් අවභාවිතා කරන ඉඩම් සමාගම සතු කරන යාන්ත්‍රණයේ ශක්තිමත්ව ක්‍රියාත්මක වේ. ඉතින් ඒකේ ඒ ක්‍රියාත්මක වෙද්දී ඒ විතරක් නෙමෙයි ඒ ක්‍රියාත්මක වෙනකොට ඒකට එන ප්‍රතිවිරෝධතාවය ජනතාවගෙන් එන ප්‍රතිවිරෝධතාවයේ වැළැක්වීම සඳහා අදවන විට ඊටාම සැලසුම් සහගතව විධායකයේ මැදිහත් වීම මත අපි දකිනවා ගම සමග පිළිසඳරක් කියන වැඩසටහන ශක්තිමත්ව ක්‍රියාත්මක කරනවා මාධ්‍ය සංදර්ශන විදිහට මේක ක්‍රියාත්මක වෙනවා. ඒකට ඒකෙදි ප්‍රධාන වශයෙන්ම සිද්ධ කරන්නේ ජනතාවට රක්ෂිතවල ප්‍රදේශවල පවා ඉඩම් ලබා දෙමින් ඒ ඉඩම් අත්පත් කරගන්න ඕන කරන යාන්ත්‍රණය සකස් කරමින් ජනතාවට මේ භූමියේ අයිතිය එහෙම නැත්නම් භූමියට හිමිකාරීත්වය ලබා දෙනවා කියන අදහස සමාජගත කරමින් අවසානයේදී මේ ජනතාව පාවිච්චි කරන ඉඩම් ඇතුළු පොදු භාවිත ඉඩම් විශාල ප්‍රමාණයක් ස්වභාවික සම්පත් විශාල ප්‍රමාණයක් සමාගම් වලට ඉතාම ශක්තිමත්ව ලබා දෙනවා. ඒකෝට එතනින් බලාපොරොත්තු වෙනවා මේ ගම සමග පිළිතන්දරක් වැඩසටහන හරහා ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා ජනතාවගෙන් එන ප්‍රතිවිරෝධතාවය මේ මහ පරිමාණින්ම වනාන්තර ඇතුළු අනිත් භූමිය සමාගම් සතු කරන යාන්ත්‍රණයේ ශක්තිමත්ව ක්‍රියාත්මක කරති ඒකට ජනතාවගෙන් එන ප්‍රතිවිරෝධතාවය වැළැක්වීම සඳහා තමයි ගම සමග පිළිසඳරක් වැඩසටහන තුලින් මේ ජනතාවටත් මේ ඉඩම් ලබා දෙනවා කියන ඉඩම් භූමියට තියෙන අයිතිය ලබා දෙනවා කියන අදහස සමාජගත කරමින් මේ ක්‍රියාවලිය ශක්තිමත්ව කරන්න උත්සාහ කරනවා. අපි දන්නවා මේ වන විට පැල්වත්ත සීනි සමාගමට මොණරාගල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම අපි මේ උමාඔය ව්‍යාපෘතිය යටතේ අලුතෙන් ජලය සැපීමේ යාන්ත්‍රණය ශක්තිමත් කරපු අදපානාගල වැවේ ජලය ලබා දෙන අලුතෙන් ඇල මාර්ග සකස් කරලා ජලය ලබා දෙන කලාපයට අයිති ඉඩම් අක්කර 7000ක් මේ වන විට පැල්වත්ත සීනි සමාගමට උපවගා කිරීම සඳහා ලබා දෙන්න අවශ්‍ය කරන මැනීම් කටයුතු සහ ඒ සියලුම ක්‍රියාවලින් ක්‍රියාත්මක කරලා අවසන් කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ওই දෙමළිය වන්දම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල වනාන්තර තමයි වනාන්තර ඇතුළුව ජනතාව පාවිච්චි කරපු හේන් වගාබිම් තමයි මේ අක්කර 7000ට ඇතුළත් වෙලා තියෙන්නේ පැල්වත්ත සීනි සමාගමකට ලබා දෙන්නේ. ඒකට මේ ක්‍රියාවලිය හරහා මේ ජනතාවට භූමියට තිබ්බ අයිතිය අහිමි කරලා දාලා තියෙනවා. ඒ විතරක් නෙමේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හරහා ඉඩම් අහිමි වෙච්ච ජනතාවට නැවත පදිංචි වීම සහ විශේෂයෙන්ම නැවත වගාබිම් ඇති කිරීම සඳහා වගාබිම් අහිමි වෙච්ච ජනතාවට අලුතින් වගාබිම් ලබා දීම සඳහා යෝජනා වෙලා තියෙන කලාපය තමයි මේ විදිහට මේ සමාගම් වලට විශේෂයෙන්ම පැල්වත්ත සීනි සමාගමට ලබා දීලා තියෙන්නේ. ඒකෙන් විශාල කොටසක් ලබා දීලා තියෙන්නේ පැල්වත්ත සීනි සමාගම. මෙතන තියෙන ප්‍රධාන ගැටලුව තමයි භූමිය විතරක් නෙමෙයි ජලය පවා මේ සමාගම් සතු කරලා තියෙනවා. මේ ජනතාවට ජලයට තියෙන අයිතිය නැති කරලා තියෙනවා, භූමියට තියෙන අයිතිය නැති කරලා තියෙනවා. මේක ශක්තිමත්ව ක්‍රියාත්මක වෙද්දී මේ සඳහා එන ප්‍රතිවිරෝධතාවය අද වන විට යටපත් කරලා තියෙනවා මේ ගම සංඝ පිළිසඳරක් වැඩසටහන ඔස්සේ මේ ජනතාවටත් මේ භූමිය අයිතිය ලබා දෙන ක්‍රියාවලිය හරහා. ඊට පස්සේ අපි පිවිසුනුත් එහෙම මොණරාගල දිස්ත්‍රික්කයේම මොණරාගල ඒ වගේම අම්පාර සහ බතුල්ල කියන මේ සජීව මේක බ්ලොක් වුණා. යන්නේ ව්‍යාප්තියටතේ මොණරාගල අම්පාර සහ බතුල්ල කියන මේ තුනට අයිති ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 11කට අයිති කොටසේ අක්කර 62500ක් උපවගා කිරීම සඳහා ලබා දෙනවා. එතකොට ඒකයට අයිති වෙන්නේ වැඩිපුරම භූමි ප්‍රමාණයක් අයිති වෙන්නේ විශේෂයෙන්ම අපි දන්නවා හේන් වගාවන් කරපු භූමි ප්‍රදේශ මේ ගොවි ජනතාව සුළු පරිමාණ ගොවි ජනතාව හේන් වගා කරපු භූමි ප්‍රදේශ තමයි වැඩිපුරම කලාපය. ඊට අමතරව වනාන්තර පරිසර පාත්. ඒ විතරක් නෙමේ මේ ව්‍යාපෘතියට අදාළ කරන කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල ඇකිරියන් කුඹුර දෙහිගම කියන ප්‍රදේශයේ අක්කර 572ක භූමිය ඒ සම්පූර්ණ භූමියම ගොවි ජනතාව හේන් වගා කරන භූමිය කර්මාන්ත ශාලාව පිහිටුවීම සඳහා ලබා දෙන්න පහුගිය දිනවල සැලසුම් සකස් කරා. ඒකට ලොකු බලපෑමක් කරලා දැනට తాවකාලිකව ඒ ක්‍රියාවලිය යටපත් කරගෙන තියාගෙන ඉන්නවා. නමුත් ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න දැන් මේ වන විටත් මේ කන්නේ පමණක් වගා කරන්න කියන අවස්ථාව විතරක් ගොවි ජනතාවට ලබා දීලා තියෙනවා. ඒකට ගොවි ජනතාවට අයිති ඉඩම් ටික ඊටාම සූක්ෂමව මේ සමාගම් සතු කරන යාන්ත්‍රණයේ වර්තමාන රජය ශක්තිමත්ව ක්‍රියාත්මක. ඊට අමතරව අපි ගත්තොත් විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කන්දකාඩුව කියලා කියන්නේ විශේෂිතම පරිසර පද්ධති කලාපයක්. විශේෂයෙන්ම මහවැලි ගඟේ
පිටාරතෙනි විල්ලු පරිසර පද්ධති විදියට අපි ඒව හඳුන්වනවා. ඒ විතරක් නෙමෙයි මේ විල්ලු පරිසර පද්ධති මේ කන්දකාඩු කියන ප්‍රදේශයේ එක පැත්තකින් සෝමාවතී ජාතික වනෝද්‍යානයේ විදියට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඊට අමතරව ත්‍රිකෝණමඩු ස්වභාව රක්ෂිතයේ විදියට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මෙන්න මේ කලාප වලට අයිති අක්කර 8500ක භූමිය මේ වන විට සමාගම් වලට ලබා දීම සඳහා කොටස් වලට වෙන් කරලා මේ වන විට පියවරෙන් පියවර ඒ ඉඩම් ටික ලබා දෙමින් යනවා. මේ සියලුම ඉඩම් ලබා දීම සිද්ධ කරන්නේ මේ වනාන්තර ඇතුළු මේ තෙත්බිම් පද්ධති ටික ලබා දීම සිද්ධ කරන්නේ සමාගම් වල. එතකොට මේ ක්‍රියාවලිය තුලදී විශේෂයෙන්ම මහවැලි අධිකාරිය විසින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන යාන්ත්‍රණය වර්තමාන ආණ්ඩුව විසින් සකස් කරලා දීලා තියෙනවා. මොකද හේතුව තමයි අපි දන්නවා මේ ආණ්ඩුව මේ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් විදිහට කටයුතු කරපු යුගයේදී මේ ආකාරයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මැදිහත් වීම මත අපි දන්නවා මේ කන්දකාඩු ප්‍රදේශයේ අක්කර 11500ක් යුද හමුදාව විසින් විශේෂයෙන්ම ලෙස්කෝ කියන සමාගමට ලබා දුන්නා. ඒ සමාගමේ ප්‍රධාන සමාගම වෙන්නේ ඩෝල් සමාගම. ඩෝල් කියන්නේ බහුජාතික සමාගමක්. මේ බහුජාතික සමාගමට අනුබද්ධ ලංකාවේ හවුල්කාර සමාගම වෙච්ච ලෙස්කෝ සමාගමට ලබා දුන්න අක්කර 11500ක්. ඒ ලබා දුන්නේ අපනයනය කිරීම සඳහා කැවෙන්ඩිස් කියන කෙසෙල් ප්‍රභේදය වගා කිරීම සඳහා තමයි මේ සෝමාවතිය සහ මේ කන්දකාඩු ප්‍රදේශයේ අක්කර 11500 ලබා දුන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය 2011 අවුරුද්දේදී පරිසරවේදී නීතියට සහ සිවිල් සංවිධාන විදිහට අපි ලොකු මැදිහත් වීමක් කළා. ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් පාලනය කළා. ඒ පාලනය කරපු ඉඩම් ටික නැවත වරක් මේ විදිහට අක්කර ඒ කොටස් වලින් අක්කර 8500ක් මේ වන විට කොටස් වලට වෙන් කරලා සමාගම් වලට ලබා දෙනවා. ඒකට පැහැදිලිව පේනවා මේ රජය ඊටාම පැහැදිලිව මේ අපිට අයිති කරන භූමිය, මේ සියලුම ජීවීන්ට අයිති කරන භූමිය කොහොමද ශක්තිමත්ව මේ සමාගම් සතු කරමින් යන්නේ කියලා. මොකද කිව්වොත් තමයි මේ කන්දකාඩු කියන ප්‍රදේශයේ අලියතුන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පිටාර භූමිවල විල්ලු පරිසරවල හැදෙන බිරුතන ප්‍රධාන වශයෙන්ම මේ කලාපයේ ජීවත් වන අලියතුන්ගේ පෝෂණ ප්‍රභවයන් වෙනවා. ඒ හින්දා මේ කලාපය තුල අලිමිනිස් ගැටුම සෑහෙන දුරකට පාලනය වෙලා තියෙනවා. නමුත් මේ පාලනය වෙලා තියෙන අලිමිනිස් ගැටුම දෙවන්ත තත්වයකට පරිවර්තනය කළා. ඒ අවට ජනතාවගේ විශේෂම සුළු පරිමාණ කෘෂිකර්මාන්තයේ නිරත වෙන ජනතාව ලොකු අගතියකටපත් කිරීම, ලොකු අවතැන් කිරීමක් තමයි මේ අක්කර 8500ක් සමාගම් සතු කිරීමේ ක්‍රියාවලිය හරහා කන්දකාඩුව සිදු වෙන්නේ. ඉතින් මේ තත්ත්වය මේ ආකාරයෙන් පවතිනවා. ඊට අමතරව අපි දන්නවා පහුගිය දවස්වල විශේෂයෙන්ම මේ රඹකැන්නොය පොල්ලෙබැද්ද ප්‍රදේශයේ අම්පාර දිස්ත්‍රික්කයේ අක්කර 5426ක භූමිය කොටස් 15කට වෙන් කරලා සමාගම් 12කට ලබා දුන්න බඩිරිඟු වගා කිරීම සඳහා. ඉතින් මේ ලබා දීපු භූමිය විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ ජීවත් වෙන සුළු පරිමාණ සත්ත්ව පාලනයේ නිරත කිරිගොවිතැනේ නිරත වෙන ජනතාවගේ දේශීය කිරිගොවිතැනේ නිරත වෙන ජනතාවගේ ප්‍රධාන වශයෙන්ම ඒ සතුන්ගේ පෝෂණ බිම් විදිහට තිබ්බ කලාපය. ඒ විතරක් නෙමේ පොල්ලෙබැද්ද රඹකැන්නෝ ඒ ආශ්‍රිතව ජීවත් වෙන ජනතාව අපි දන්නවා ඒ කලාපයේ ජීවත් වෙන ආදිවාසී ජනතාවගේ භූමි ප්‍රදේශ ආදිවාසී ජනතාව භාවිතා කරන භූමි ප්‍රදේශ. ඒ විතරක් නෙමේ රඹකැන්නෝ ජලාශයේ ප්‍රධාන ජල පෝෂක වනාන්තර ප්‍රදේශ. ඉතින් මෙන්න මේ පද්ධතිය තමයි කොටස් වලට වෙන් කළා මහවැලි අධිකාරිය මැදිහත් වීම මත සමාගම් වලට ලබා දීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක. එතකොට මේ යාන්ත්‍රණය තුලදී ලොකු බලපෑමක් බාහිරින් ලැබෙනකොට ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත් පහුගිය සති දෙකකට වගේ කාලයක තුලදී ඒ කැබිනට් අනුමැතිය ලබාගත් අක්කර 2750ක භූමිය මේ ආකාරයෙන් සමාගම් වලට ලබා දෙනවා. ඒතකොට අපිට පේනවා මේ ක්‍රියාවලිය ප්‍රතිවිරෝධතාවය එනකොට බොහොම පොඩි ප්‍රමාණයක් අඩු කරලා අවසානයේදී ඉතා ශක්තිමත්ව මේව ක්‍රියාත්මක කරන්න කැබිනට් අනුමැතියෙන් පවා ලබා ගන්න. අක්කර 5426ක භූමිය බෙදා දෙනකොට මහවැලි අධිකාරිය මගින් කිසිදු කැබිනට් අනුමැතියක්වත් පරිසර බලපෑම් මැදීම් ක්‍රියාවලියක්වත් සිද්ධ කරලා තිබුණේ නැහැ. මේක ව්‍යාපෘතිය කරන්න පුළුවන්ද බැරිද කියන එකවත් හඳුනගෙන තිබුණේ නැහැ. ඒ හරහා මොකද මේවා රක්ෂිත බවට පත් කරන්න තියෙන වන රක්ෂිත විදියට ප්‍රකාශයට පත් කරන්න මැනීම් කරලා තියෙන පවා භූමි ප්‍රදේශ තමයි මේ ආකාරයෙන් සැලසුම් කරලා තිබ්බේ ජනතාවට මේ සමාගම් වලට ලබා දෙන්න. ඉතින් මේ ක්‍රියාවලියට ප්‍රතිවිරෝධතාවය වෙනකොට ඒ සඳහා කැබිනට් අනුමැතිය අරගෙන තමයි ඒක ශක්තිමත් වේ භූමි ප්‍රදේශ ටිකම නැවත වරක් සමාගම් සතු කරමින් යන්නේ. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කය, ඒ වගේම මොණරාගල දිස්ත්‍රික්කය සහ බදුල්ල දිස්ත්‍රික්කය කියන මේ දිස්ත්‍රික්ක තුනේට අයිති වනාන්තර ඇතුළුව භූමි ප්‍රදේශ අක්කර 80000ක්. එහෙම නැත්නම් මේ අවශ්‍ය කරන ගනුදෙනු සිදු කරපු ලිපියේ දැක්වෙන්නේ හෙක්ටයාර් 32000ක් කියලා. ඒතකොට හෙක්ටයාර් 32000 කියලා කියන අක්කර 80000ක භූමිය. අක්කර 80000ක භූමිය බඩේරිඟු වගා කිරීම සඳහා සමාගම් වලට දෙන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කළා. එතකොට අපිට පේනවා
අක්කර 80000ක් අනුරාධපුරයේ මොනරාගල සහ බදුල්ල කියන මේ විදිහට දිස්ත්‍රික්ක තුනේ ගවා දුන්නොත් එම කොතරම් විශාල පීඩනයක් සිද්ධ වෙන්නේ කියලා. ඔව්. හෙලෝ. යා යා කියන්න. මෙහෙම කරගෙන යන්නද ඉස්සරහට? ඔව් කරාගෙන යන්න. ඕකේ. හරි. මේ විදිහට ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. ඊට අමතරව අපි දන්නවා තව දුරටත් සැලසුම් කරලා තියෙනවා විශේෂයෙන්ම තව ප්‍රදේශ ගණනාව අනුරාධපුර දිස්ත්‍රික්කයේම අපි දන්නවා ඇවරෝරා කියන සමාගමට අක්කර ලක්ෂයක් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා භූමිය මේ ගොවි ජනතාව පාවිච්චි කරන භූමි ප්‍රදේශ අක්කර ලක්ෂයක් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා ඇවරෝරා කියන ඇමරිකානු සමාගමක් එක්ක බද්ධ වෙලා තියෙන දේශීය සමාගමක් මේ සමාගමට කෝමාරිකා වගාව සඳහා අපනයනය කිරීම සඳහා කෝමාරිකා වගා කරා. එතකොට ඒකේ දැන්ට මේ වන විට ගොවීන් සමග ගිවිසුම් ගත වෙමින් යනවා. ඒ ගිවිසුම් වල ප්‍රධාන වශයෙන්ම සඳහන් වෙනවා මේ විශේෂයෙන්ම මේ කෝමාරිකා ඇරෙන්න වෙනත් කිසිදු වගාවක් ඔවුන්ගේ හේන් වගා බිම්වල කරන්න බෑ. ඒක කළ ඉවරලා අපනයනය කිරීම සඳහා ඒ සමාගමට පමණක් ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ භූමියේ තියෙන අයිතිය ඒ ගොවි ජනතාවට පවා අහිමි වෙමින් යනවා. ඉතින් ඒකට අපිට පේනවා මේ ක්‍රියාවලිය තුලදී තාම පියවරෙන් පියවර අපිට අයිති කරන භූමිය කොහොමද මේ කෘෂිකර්මාන්තයේ නිරත වෙන ජනතාවගෙන් ඒ වගේම සත්ත්ව පාලනයේ නිරත වෙන ජනතාවගෙන් අහිමි කරමින් යන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි අද වන විට තෙත්බිම් පරිසර පද්ධති වලින් විශේෂයෙන්ම මුතුරාජවිල තෙත්බිම් පරිසර පද්ධතියේ අක්කර 600ක භූමිය මේ වන විට සමාගමකට ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. මේ වන විට ඒ සමාගම විසින් මේකේ භූමියෙන් වැඩිපුර ඒ වගේම මහපසුම් කරමින් යනවා ඒ සඳහා ලබා ගන්න. විශේෂයෙන් දේශීය සමාගමක් විදිහට ක්‍රියාත්මක වෙනවා. නමුත් අපේ රටේ සම්පත් විශාල වශයෙන්ම අවභාවිතා කරන සමාගමක් විදිහට තමයි මේක හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මොකද හේතුව තමයි මේ සමාගම අපි දන්නවා මැල්වත්ත ප්‍රොපර්ටි ඩෙවලොප්මන්ට් පුද්ගලික සමාගම විදිහට හඳුන්වන මේ සමාගම මේ වන විට පියවරෙන් පියවර මුතුරාජවිල තෙත්බිම් පද්ධතියට අයිති තෙත්බිම් විශාල වශයෙන් අත්පත් කරගනිමින් මේ සංවර්ධන කටයුතු වලට යොදා ගැනීම සඳහා සැලසුම් කරමින් පවතිනවා. අද වන විට ඒක ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා වර්තමාන ආණ්ඩුවේ දායකත්වයේ ඊටම ශක්තිමත්ව ලබා ගැනීමෙන් පවතිනවා. ඒ සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම පවා මේ වන විට ලැබිලා තියෙනවා. එක පැත්තකින් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන අතරතුරදී අපි දන්නවා මේ වනාන්තර තෙත්බිම් වලට අමතරව අපේ රටේ තියෙන khනිජ සම්පත් කොයි විදිහටද සමාගම් සතු කරන යාන්ත්‍රණය මේ වෙන විට ක්‍රියාත්මක වෙන්නේ. දන්නවා ප්‍රධාන වශයෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ඉවරල තීරයේ පිහිටලා තියෙන khනිජ වැලි නිධිය. මේ කැන්න වැලි නිධිය මේ වන විට ඕස්ට්‍රේලියානු සමාගමකට ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. ඒ සමාගම විසින් මේ කලාපය මේ වන විට අධ්‍යයනයට ලක් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි නැගෙනහිර වෙරළ තීරේ. නැගෙනහිර වෙරළ තීරේ අපි දන්නවා ත්‍රිකුණාමලයේ සිට විශේෂයෙන්ම අම්පාර දිස්ත්‍රික්කයට අයිති පානම ප්‍රදේශය දක්වාම ඒ සම්පූර්ණ වෙරළ තීරයේ තියෙන khනිජ වැලි නිධිය ඒ සමස්ත khනිජ වැලි නිධියම කොටස් දෙකකට වෙන් කරලා ඉන්දියානු සමාගම් දෙකකට ලබා දෙන්න මේ වන විට සැලසුම් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා දකුණු කලාපයේ පිහිටලා තියෙන මාගම කිරින්ද මේ khනිජ වැලි නිධිය පහුගිය අවස්ථා ගණනාවකදීම මේ ආකාරයෙන් ඉන්දියානු සමාගමකට ලබා දෙන්න උත්සාහ දරුවා. ඒ ක්‍රියාවලිය ලොකු බලපෑමක් කළා පරිසර වේදීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාදාරයෝ මැදිහත් වෙලා ඒක නතර කරගෙන හිටියා. නැවත වරක් අද වන විට ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියාවලින් ක්‍රියාත්මක කරනවා. ඒ විතරක් නෙමෙයි ඒ කර්මාන්ත ශාලාව ස්ථාපිත කරලා තියෙනවා. ඒ ප්‍රදේශයේ ඒකට අදාළ කරන කාර්යාලය ස්ථාපිත කරලා තියෙනවා. කාර්යාලය ස්ථාපිත කරලා මේ වන විට ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන මේ සේවකයෝ බඳවා ගැනීම ඒ සියල්ලම සිද්ධ කරනවා. නමුත් ඒ සඳහා කිසිදු අනුමැතියක් හෝ කිසිදු නෛතික ක්‍රියාවලියක් නොමැති. ඒකට අපිට පේනවා මේ වනාන්තර තෙත්බිම් පරිසර පද්ධති අපේ රටේ තියෙන විශේෂයෙන්ම ස්වභාවික khනිජ සම්පත් වෙරළබඩ කලාපයේ තියෙන khනිජ සම්පත් මහා පරිමාණයෙන්ම සමාගම් සතු කරන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ලම වෙළඳ භාණ්ඩ බවට පරිවර්තනය වෙලා තියෙනවා වර්තමාන ආණ්ඩුව තුළ. ඒ විතරක් නෙමෙයි අපේ රටේ මධ්‍ය කඳුකරේ ප්‍රදේශයේ ආශ්‍රිතව පිහිටලා තියෙන විශේෂයෙන්ම ওই කොටිකම්බොක්ක සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන සුදු තිරිවානා මේ නිධිය සම්පූර්ණයෙන්ම සමාගම් සතු කරන්න මේ වන විට සැලසුම් සකස් කරලා තියෙනවා. ඒ ක්‍රියාවලිය දැන් ශක්තිමත්ව ක්‍රියාත්මක කළා මේ වන විට සමාගම් වලට ලබා දෙමින් පවතිනවා මේ භූමි ප්‍රදේශ.
ඉතින් මෙතකොට අපිට පේනවා අපේ රටේ මේ සියලුම අස්සක් මුල්ලක් නෑර සියලුම ස්වභාවික සම්පත් ටික කොහොමද සමාගම් සතු කරමින් යන්නේ. සමාගම් එක්ක තියෙන විවිධ කිවිසුම් හරහා ඊට අමතරව අපේ රටේ ස්වභාවික සම්පත් විතරක් නෙමෙයි අනිත් භෞතික සම්පත් බදු දෙීමේ ක්‍රියාවලිය තුළදී ඇතිවන එකගතාවය හරහත් අපේ රටේ භූමිය එහෙම නැත්නම් වනාන්තරය ඇතුළු මේ භූමිය සමාගම් සතු කරන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මාගම මාගම්පුර වරාය චීන සමාගමට 99 වරුදු බදු ක්‍රමයේ යටතේ ලබා දෙනකොට මූලික එකගතාවයක් තියෙනවා. ඊට ආසන්නයේ පිටලා තියෙන අක්කර 11000 අක්කර 15000ක භූමිය චීන සමාගම් වලට කර්මාන්තශාලා ස්ථාපිත කරන්න ලබා දෙන්න කියලා. එතකොට ඒ සඳහා මේ වන විට ගොන්නරුව පාර සහ අඩිසිය පාර අතර භූමිය ඒ විතරක් නෙමෙයි මොණරාගල දිස්ත්‍රික්කයේ දෙමළිය සහ වන්දම කියන ප්‍රදේශවල රණවරාව වැව දෙමළිය වැව ඒ ආශ්‍රිත භූමි ප්‍රදේශය ඇතුළුව මේ සමස්ත අක්කර 15000ක භූමිය මේ වන විට චීන සමාගම් වලට ලබා දීම සඳහා සැලසුම් කරමින් පවතිනවා. ඒ සඳහා මේ භූමිය මැනීම් කරලා අවසන් කරලා තියෙනවා. එතකොට අපිට පේනවා අපේ රටේ මේ ස්වභාවික සම්පත් සියල්ලම වෙන්දේසියකට දාලා තියෙන තත්වයකට තමයි පරිවර්තනය වෙලා තියෙන්නේ. මේ ක්‍රියාවලිය තුළදී නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම බිඳවටලා තියෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම බිඳවටලා තමයි මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් යන්නේ එක පැත්තකින්. අනිත් පැත්තෙන් විධායකයෙක් තියෙන බලතල 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ශක්තිමත් කරගෙන තියෙනවා. ඒ හරහා පාර්ලිමේන්තුවට තියෙන බලතල එන්නෙන් අඩු කරනවා. ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවෙන් සම්මත වෙච්ච අනපනත් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරන්න අවශ්‍ය කරන කැබිනට් අනුමැතීන් පවා අරගන්නවා. ඒ විතරක් නෙමෙයි විධායකයෝ විසින් නිලධාරීන්ට ලොකු පීඩනයකට ලක් කරනවා. විධායකයෝ විසින් කියන ප්‍රකාශ චක්‍රලේඛන විදිහට පාවිච්චි කරන්නේ යුතුයි කියන අදහසක් සමාජගත කරලා තියෙනවා. ඒවන් ක්‍රියාවලියන් හරහා තමයි මේ සමස්ත මේ භූමිය කොල්ල කෑමේ යාන්ත්‍රණයේ ශක්තිමත්ව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපිට පේනවා මේ ක්‍රියාවලිය තුළදී එක පැත්තකින් නීති ආධිපත්‍ය බිඳවටලා තියෙනවා. අනිත් පැත්තෙන් මේ භූමියට තියෙන අයිතිය එක්ක පදනම් වෙච්ච මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බිඳවටලා තියෙනවා. මේ හරහා මේ ක්‍රියාවලින් මේ සියල්ලම ක්‍රියාත්මක වීම හරහා ඉදිරි කාලවකවානුව තුළදී ලංකාව තුළ අලිමිනිස් ගැටුම දරුණු ආකාරයට වර්ධනය වෙන්න නියමිතයි. ජල අර්බුද විශාල වශයෙන් වර්ධනය වෙන්න නියමිතයි. ඒ විතරක් නෙමේ කෘෂිකර්මාන්තයට තියෙන භූමි ප්‍රදේශ මේ සුළු පරිමාණ කෘෂිකර්මාන්තයේ නිරත ජනතාවට සුළු පරිමාණ සත්ත්වපාලනයේ නිරත වෙන ජනතාවට මේ භූමිය භාවිතා කරන්න තියෙන අවස්ථා සම්පූර්ණයෙන්ම විඳ වැටිලා යනවා. ඒ හරහා විශාල ජනතාවක් අවතැන් වෙන්න නියමිත වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය අපි නතර කරන්න නම් සිවිල් සංවිධාන විදිහට මේ පුරවැසියෝ විදිහට ලොකු බලපෑමක් විශේෂම සැලසුම් සහගත බලපෑමක් සිදු කිරීම අවශ්‍යයි. මොකද එහෙම නැති වුණොත් මේ ස්වභාවික සම්පත් සියල්ලම විනාශ කරලා දැමීම හරහා ලොකු පීඩනයකට අපේ රටපත් වෙන්න නියමිතයි. මොකද හේතුව තමයි අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටුණොත් ඒක නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් රාජ්‍ය යාන්ත්‍රණය බිඳ වැටුණොත් ඒක නැවත යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මේ භූමිය සහ මේ වනාන්තර ඇතුළු මේ ස්වභාවික සම්පත් මේ ආකාරයෙන් විනාශයට ලක් කරොත් ඒ ලක් කරපු ඒ පද්ධති ටික නැවත යථා තත්ත්වයට පත් කරන්න කිසිදු හැකියාවක් නැහැ. ඒ හින්දා අපි විශේෂයෙන්ම අවධානයට ලක් කරනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවට්ටලා නීති ආධිපත්‍ය බිඳවට්ටලා අධිකරණයේ ස්වාධීනත්වයේ බිඳවට්ටලා නිලධාරීන් අකර්මණ්‍ය කරලා ඔවුන්ව බල පීඩනයට ලක් කරලා මේ රටේ ස්වභාවික සම්පත් කොල්ල කෑමේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම නතර කරන්න අවශ්‍ය කරන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. එහෙම නැති වුණොත් අපේ රටේ අනාගත පරපුර අනාගතයේ සම්පූර්ණයෙන්ම අඳුරු තත්ත්වයකට පරිවර්තන වෙන යුගය ආරම්භ වීමට නියමිතයි. හින්දා මේ සඳහා සිවිල් සංවිධාන විදියට සිවිල් පුරවැසියෝ විදියට අපිට තියෙන වගකීම අපි ඉෂ්ට කරන්න ඕනේ. අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 14 කියන උපව්‍යවස්ථාවේ යටතේ තියෙනවා සබාදහම පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිතකට වැඩි දියුණු කිරීම සඳහා රාජ්‍ය බැඳී සිටිනවා. අපි දන්නවා ඒ කොටස ප්‍රධාන වශයෙන් තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වෙනි පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීම 6 වෙනි පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීම මූලධර්ම සහ මූලික යුතුකම් කොටස තමයි මේ තත්ත්වය සඳහන් වෙන්නේ. එතකොට අපිට පේනවා මේ කියන ක්‍රියාවලිය මේ රජය විසින් ක්‍රියාත්මක කරන්නේ වර්තමාන ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන්නේ. ඒ හින්දා අපිට තියෙනවා 28 වෙනි ව්‍යවස්ථාවේ යටතේ බලය යුතුයකම තියෙනවා මේ සබාදහම ආරක්ෂා කිරීම සඳහා යොමු වෙන්නේ. එතකොට මේ බලය අපි පාවිච්චි කරලි වෙලා මේ සබාදහම ආරක්ෂා කිරීම සඳහා එහෙම නැත්නම් මේ වනාන්තර ඒ වගේම මේ භූමිය ඒ වගේම ජලජ පද්ධති වෙලබඩ කලාපය අපේ khනිජ සම්පත් ඇතුළු මේ සියලුම සම්පත් ටික ආරක්ෂා කිරීම සඳහා අපි යොමු වීම අවශ්‍යයි. ඒ යොමු වීමට අවශ්‍ය කරන දැනුම්වත් වීම මේ හරහා ලබා ගැනීම අවශ්‍යයි. ඒ හරහා තමයි අපි ඊටම ශක්තිමත්ව යොමු වෙන්න ඕනේ මේ සම්පත් ටික ආරක්ෂා කරන්න. ස්තුතියි.